ආයුබෝවන් දෙවියන්ගේ ශක්තිය පූර්ණ විදිහට දිනාගත් අයෙක් එහෙම නැත්නම් යෝගීවරයෙක් ඍෂිවරයෙක් යම් ධාන මට්ටම් වල සිටින අය මේ මෙවැනි අයට කර්ම පරිසම්දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ අය තිරිසං ආත්මවල ප්‍රේතාත්මවල එයාදී තැන්වල ප්‍රතිසන්දි ලබා ගන්නවද? මේ අයට පාපයන් පළ දෙනවාද? මේ අය නිරගාමී වෙනවාද? මෙන්න මේ කියන මාතෘකාව යටතේ අද මම මේ දේශනාව කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට මුලින්ම හේතුව වුණේ ශිව ධාන බුද්ධ ශ්‍රාවකයන්ට අකපද කියන විශ්ව ශක්ති දහම් වීඩියෝ එකේ කසුන් ප්‍රදීප් මහත්මයා ගැටලුවක් යොමු කරලා තියෙන නිසා. කසුන් මහත්මයා අහන්නේ ගුරුතුමනි ශිව දෙවියන්ගේ හෝ වෙනත් ප්‍රධාන දේවාත්මයක පූර්ණ බල ලැබුවෙක් ප්‍රතිසන්දි ලැබීමේදී නැවත උපතක් ලැබීමේදී නිර තිරිසන් ප්‍රේත අසුර ආත්මයන්ගේ ඉපදීම ඊටාම දුර්ලභයි නේද? නැතහොත් එවැනි තන්වල උප්පත්තිය නොලබද්ද? මේ පිළිබඳ පැහැදිලි කළ හැකි නම් බොහෝ දෙනාට වැදගත් වේවි. මේ කසුන් මහත්මයා මේ ගැටලුව යොමු කළා තියෙනවා. පූර්ණ බල ලැබුවෙක් නම් කිසිම දවසක මේ දේ මොන හේතුවකටත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද දෙවියන් හා ඒකාත්මික වීම දැන් පූර්ණ බල ලැබුවයි කොහම මේ පූර්ණ බලවලත් විවිධ කොටස් දෙන්න පුළුවන්. දෙවියන් හා ඒකාත්මික වුණ කෙනෙක් නම් නැත්නම් දෙවියන්ගේ ජීවාණුවක් නම් මෙන්න මෙවැනි කෙනෙක් නම් කිසිම දාක මේ පැත්තට යන්නේ නැහැ. ඒකට 100% ස්ථිරයි. හේතුව එවැනි දෙවියන්ගේ තිබෙනා වූ බලකදම්බයට ආකර්ෂණය වුණ කෙනෙක් නැත්නම් දෙවියන් හා ඒකාත්මික වුණ කෙනෙක් එහෙම නැත්නම් දෙවියන්ගේ ජීවාණුවක් නම් එයා කවදාවත් ඔය කියන ස්ථාන වලට යන්නේ නැහැ. මොකද යන්න කාරණාවල් නෑ කරගන්නේ නැහැ. කරගත්තත් එයාට වේදය සම්බන්ධ පරිණත දැනුමක් තියෙන කෙනෙක්. එතකොට ඒ අය දන්නවා ඒවට විසඳුම් විකල්ප යොදාගන්නේ කොහොමද කියලා. උදාහරණයක් හැටියට ඔයගොල්ලෝ නිතර දන්නවා ඇති අහලා ඇති නිතර ඔය තැන් තැන් වලින් ඇහෙන කතා තමයි ඔය මෘතුංජය මන්ත්‍රය. මහ දෙවියන්ගේ. ඒක මේවට විවිධ කතාවන් මේව තුල තියෙනවා. ඍෂිවරයෙක් හිටියාගේ දරුවෙක් මෙහෙම මැරෙන්න ගියා. මෙහෙමයි අරමයි ඔය විවිධ කතන්දර තියෙනවා. මේවා කිසි දෙයක් මේ බොරු නෙමෙයි. අතිශයෝක්ති යම් යම් තැන්වල තියෙන්න පුළුවන්. නමුත් ඒ මෘතුංජය මන්ත්‍රයත් එවැනි ශක්තියක් තියෙනා වූ දෙයක්. මෙවැනි අය කවදාවත් මේවට නොයන හේතුව එවැනි වැරදි සහ පාපී ක්‍රියාවන් ඒ අය නොකරන නිසා. යම් විටක එවැනි දෙයක් සිද්ධ කරනවා නම් හෝ කරලා තියෙනවා නම් ඒකට යම් සාධාරණ හේතු තියෙනවා. එතකොට ඒවා මේ විශ්වයෙන් තීරණය වෙන්න කලින් ඒගොල්ලෝ ඒවට විසඳුම් යොදා ගන්නවා. විශ්වයේ දැන් කර්මය කියන දේ පරිසම්දෙන්න කලින් එවැනි දේවල් සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා නිවැරදි කර ගැනීමේ දැනුම ශක්තිය
ඒගොල්ලෝ සතු තියෙනවා. ඒතර තවත් මේ දෙවියන්ගේ පූර්ණ බල ලබනවා කියන්නේ දෙවියන්ගෙන් විවිධ ආකාරයෙන් බලයන් ලබා ගන්න පුළුවන්. කිහිපයක් අපි කිව්වොත් මන්ත්‍ර බලයෙන් ලබා ගන්න පුළුවන්. ධාන වලින් ලබා ගන්න පුළුවන්. මන්ත්‍ර ධාන වලින් ලබා ගන්න පුළුවන්. විවිධ යෝග වලින් ලබා ගන්න පුළුවන්. භක්ති යෝග වලින් ලබා ගන්න පුළුවන්. ශක්තිය වඩලා ලබා ගන්න පුළුවන්. මෙවැනි යම් යම් ක්‍රමවේද මේවා සතුව තියෙනවා. මේ මොනම ක්‍රමයකින් හෝ මෙවැනි දේවාත්මයක් එක්ක ප්‍රබල විදිහට බැඳීමක් ප්‍රබල ඒකාත්මික වීමක් තියෙනවා නම් ඒක නා කවදාවත් ඒ වගේ දෙයකට එයා යොමු වෙන්නේ නැහැ. යම් දහම් වල තියෙනවා මේ මාර්ගයට ගියා නම් එයා මෙච්චර කාලයයි ඉන්නේ ඊට පස්සේ මෙහෙම වෙනවා. ඔය වගේ දේවල් තියෙනවා. ඒ වගේ මේවයි ඒවට ගියන් පස්සේ නැවත කෙනෙක් අපෝ පල්ලෙහාට වැටෙන්නේ නැහැ. එහෙම වැටෙන්නේ බොහොම කලාතුරකින්. එක සාමාන්‍යයෙන් කෝටියකට එකක් වගේ තමයි සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ. ඉතින් මේ ලෝකේ මේ වෙනස් නොවන දේවල් නැහැ. දැන් හැම දෙයකම යම් යම් වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. මේක මෙහෙමයි ස්ථිරවම වෙනවා කියන තැන ඉන්න බෑ. මොකද ඒවා නිශ්චය කරන්න බැරි දේවල්. යම් අය දේවාත්මයේ පූර්ණ බලය ලබා තිබිලා ප්‍රේතාත්ම වලට වැටුණා ඉන්නවා. අසුරය වෙච්චා ඉන්නවා. නිරගාමී වෙච්චා ඉන්නවා. මේවා ඒගොල්ලන්ගේ තියෙන ප්‍රබල යම් වැරදි නිසා සිද්ධ වෙච්ච දේවල්. ඒකෙන් මුවා වෙන්න මේ දෙවියන්ගේ දේ භාවිතා කරන්න බෑ. නමුත් මේ ඒකාත්මික වෙන සහ බල ලැබූ මාධ්‍ය සහ ක්‍රමවේදය අනුව මේක තීරණය වෙන්නේ. ඒකම අපි මහ දෙවියන් ගත්තොත් මහ දෙවියන් සතු අසීමිත බලයන් තියෙනවා. ඒතර අපි තුමු මහ දෙවියන්ට පුළුවන් යම රජුන්න පාලනය කරන්න එයාට අනදෙන්නත් හැකියාව තියෙනවා. වසවත් මරුත් අවනත කරගන්න පුළුවන්. වසවත් මරුත් අවනත කරගන්න. එහෙම නම් මේ මහ දෙවියන්ගේ කෙනෙක් මෙවැනි අනතුරක වැටුනොත් මහ දෙවි නිකන් බලාගෙන ඉන්නේ නැහැ. එහෙම කෙනෙක්ගේ නිරගාමී වුණත් ඊටම සුළු වේලාවයි. යම් ප්‍රබල පාප කර්මයක් සිද්ධ කරලා එයා නිරගාමී වෙන්න තියෙනවා නම් ඒක අනිවාර්යම වෙනවා. ඒක වලකින්නේ නැහැ. ඒක වළක්වන්න පුළුවන් වුණොත් බුද්ධියක් තියෙන කෙනෙක් ඒක නතර කරන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ කර්මය ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් මේ කර්මය ශුන්‍ය වෙන්න යම් උපක්‍රමයක් යොදන්න ඕනේ. එහෙම නැත්නම් මේ කර්මය විඳින්න ඕනේ. එතෙන්දි කළ හැකි එකම දේ මේ කර්මය විඳීමේ කාලය ශුන්‍ය කළා දාන්න පුළුවන්. නමුත් නිරගාමී වෙනවා. වෙනේ උන් කල්පනා කරන් ඉන්නකොට මේ යන එක ඉන්නේ සමහරවිට විනාඩියයි දෙකයි. හැබැයි ගිහිල්ලා ආව. නිරගාමී වුණා. හරි. අන්න එවැනි උපක්‍රම යොදව ගන්න පුළුවන්. මෙවැනි අය මෙවැනි தත්තටපත් වෙනවා නම් මේවට තියෙන හේතු කාරණා මොනවද කියලා හොයන්න ඕනේ. දැන් මේ දෙවියන්ට අපි තුමු මහ දෙවියන් නම් මහ දෙවියන්ගේ සමීපයේ ඉඳගෙන බල අරගෙන එහෙම කටයුතු කරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. යම් යම් හේතු කාරණා මත
මේ දෙවියන් ළඟ ඉන්න අය යම් සිද්ධීන් වලට වෙනස් වෙන්න පුළුවන්. දැන් මහා දෙවියන්ගේ බල අරගෙන ඉන්න ගම එයාට සමහර විට අසුරයන් සමග යම් සමතතාවක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අසුරයන්ගේ උපක්‍රමයකට අහු වෙන්න පුළුවන්. නැත්නම් අසුරයන්ගේ යම් උගුලකට නැත්නම් ගනුදෙනුවකට මේ ආදී දෙයක් වෙන්න පුළුවන්. නමුත් මහදෙවියන්ගේ හොඳ ප්‍රධාන බල අරගෙන තියෙන කෙනෙක්. දුම යෝගීවරයෙක් කියලා කවුරුද? අරගෙන ඉන්නවා. නමුත් මොනවා හරි ලාභ ප්‍රයෝජන තකා හෝ මොනවා හෝ දෙයකට මෙයා වෙනස් වෙනවා. වෙනස් වෙලා අසුරයන්ගේ පැත්තට වැඩ කරනවා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නේ. එහෙම සිද්ධ වුණාම ඒක කොයි මොහොතකෝ මහදෙවියන්ට ආරංචි වෙනවා. කොයි මොහොතකෝ ඒව ආරංචි වෙනවා. ඒ ආරංචි වුණාම එයාට දීලා තිබුණ තනතුරු වලින් එයා ඉවත් කරනවා. නමුත් එයා මහදෙවියකින් දිනාගත්ත බලයන් එයාට තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒක නැති කරන්නෙත් නැහැ. නැති කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට එයාට පුළුවන් එයාව අසුරයෙක් ගණයට තමයි එයාව සලකන්නේ. එතනදී එයා යෝගීවරයෙක් වුණාට අසුරයන්ට සේවය කරන්නේ. නමුත් මහදෙවියන්ගේ බල තියෙනවා. දැන් මහදෙවියන්ගෙන් බලගත්ත අසුරයෝ ඉන්නේ. මහදෙවියන්ගෙන් බලගත්ත අසුරයෝ ඉන්නවා. යක්ෂෝ ප්‍රේතයෝ ඉන්නවා. දැන් අසුරයෝ සුරයන්ට ගහනවා කියලා මහදෙවියෝ ඒගොල්ලන්ට බලය නොදී ඉන්නවද? වරම් නොදී ඉන්නවද? දෙනවා. සුදුසුකම් සපුරලා තියෙනවනම් ඒ ධානය වඩලා තියෙනවනම් ඒ බලන්නකුත් වෙනවා. ඒක නවත්තන්නේ. නමුත් එවැනි ක්‍රියා කිරීමෙන් පස්සේ දෙවියන්ගේ ශාපයට ලක් වෙනවා. පාවා දීමක්. ඒ ශාපය නිසා සමාල්ලාට මෙයා මැරෙන්න පුළුවන්. නැත්තම් බලය හීන වෙලා ගිහිල්ලා අසුරු ලෝකෙට හෝ പ്രേත ලෝකයකට නිරේකට වැටෙන්න පුළුවන්. එහෙම වෙන සිද්ධීන් තියෙනවා. මනුස්ස වාසින් ඉන්නවනම් මනුස්සයෙක් හැටියට ඉන්නවනම් හෝ යම්කිසි දේවාත්මයක් ලැබලා ඉන්නවනම් ඒ සාපේ නිසා එයා චුත වෙලා ගිහිල්ලා ඒ වගේ තැන්වල උප්පත්තිය ලැබනවා. නමුත් ඒ උප්පත්තිය ලැබුණත් එක්ක මේ పూర్ව ගත්ත බල පිරිනනවා. එවෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. එවැනි අයට ගැලවීමක් නෑ. එවැනි අයට මහදෙවියන්ගෙන් උදව් උපකාර ලැබෙන්නේ නැහැ. එහෙම අය නිරගාමී වෙන්න පුළුවන්. එහෙම නැතුව දෙවියන්ගේ ප්‍රධාන ශක්තියින් දිනාගත් අය කවදාවත් පාපයන්ට යොමු වෙන්නේ නැහැ. මොකද මේ දේවාත්මෙහි තියෙනා වූ යා දිනාගත්තා වූ යම්කිසි අවතාර බලයක් තියෙනවා නම් ඒ අවතාර බලය යටතේ ඒ වේදේ යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒක විශ්වයේ තියෙන නියාමනයක්. දැන් කාලි මෑණියන්ගේ නම් කවුරුන් හොය ධානවල දුර්ගා කාලි ශක්තිය ලබාගෙන ඒ දුර්ගා කාලි පරිවාරෙහි උප්පත්තිය ලැබෙනවා. යා දුර්ගා මෑණියන්ගේ පිරිවරේ කෙනෙක්. ඒතර ඒගොල්ලෝ අසුරයෝ නසන්නේ නැද්ද? චණ්ඩි බුණ්ඩි වැඩ කරන්නේ නැද්ද? අතපය කඩන්නේ නැද්ද? මිනි මරන්නේ නැද්ද? කරනවා. වරදට දඬුවම් දෙන්නේ නැද්ද? දෙනවා. ඒව ඒගොල්ලන්ට පාප වෙනවද? පාප වෙන්නේ නැහැ. ඒවා විශ්වයේ තියෙන ක්‍රියාකාරී ශක්තිය. දණ්ඩනය දීමත්
විශ්වයේ තියෙන ක්‍රියාකාරී ශක්තිය. කර්මයේ පරිසම්දෙනවා කියන්නේ හැමදේම කර්මයේ පරිසම්දෙනවා කියන්නේ කොයි පැත්තෙන් හරි පරිසම්දෙන්න පුළුවන්. කර්මයේ පරිසම්දීම ගහක තියෙන පොල් ගෙඩියක් ඔලුවට වැටලා මැරෙන්න පුළුවන්. මේ උදාහරණයක් කියන්නේ. එතකොට ඕන කෙනෙක් කියනවා බලන්න ඕනේ පොල් ගෙඩියක් ඔලුවට නේ ඒක මලානේ බාණ්ඩකෝ කර්මේ නේද කියලා කියනවා. මේක මීට ඔබට ගිය දෙයක් මෙතන නැද්ද? තියෙන්න බෑද? මම මේ නිකන් කියන්නේ. ගහක් යට මිනිහෙක් එතනින් යනවා. හරියටම උගේ වෙලාවට පොල් ගෙඩියක් ඒකගේ ඔලුවට වැටලා ඔලු කට්ට කුඩු වෙලා ඒක මැරෙනවා. මොලෙන් දොට්ට පයින්නවා ඒක මැරෙනවා. බලයින් මිනිස්සුන් දිට්ඨ ධම්ම වේදිනිය කර්මය. නැත්නම් තව මොකක් හරි එකක්. නැත්නම් තව එකක්. එයා ගෙන ආපු ආයුෂ තමයි ඔය කර්මය. මේක තමයි කියන්නේ. අද වෙනත් ආගම කෙනෙක් මොකද කියන්නේ? අල්ලාහගේ කැමැත්ත. තන් දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේ ස්වර්ගයට කැඳවගත්තා. ඕනම දෙයක් එක එක්කනට විග්‍රහ කරන්න පුළුවන් තමන්ගේ ආගමට අනුව. කියන්න පුළුවන්. එතකොට මේක මෙහෙම විතරද වෙන්නේ? වෙන්න පුළුවන් මෙහෙම විතරද? මේක දණ්ඩනයක් වෙන්න බෑද? දණ්ඩනයක් වෙන්න පුළුවන්. මේ පුද්ගලයාගේ තියෙන මේ කර්මය පාප කර්මය ක්‍රියාත්මක වුණ අවස්ථාවක් නේ. ඇයි මේක ක්‍රියාත්මක වෙන්න හේතුව? මේ පුද්ගලයාගේ මෙවැනි කර්මයක් තිබීම. ඒ කර්මයක් තිබෙට හේතුව මොකද්ද? යම්කිසි පාපයක් කර තිබීම. යම්කිසි අගතියක් කර තිබීම. මේ අගතියට පාපයට දඬුවම් දෙන්නේ කවුද? විශ්වය විසින්. විශ්වය විසින් විතරද? විශ්වය විසින් විතරද? ඔබ විශ්වය කියන්නේ මොකද්ද? කර්මය පරිසම්දෙන්නේ කොහොමද? ඕන කෙනෙකුට කියන්න පුළුවන්. මේක කර්මය, මේක පාප කර්ම පරිසම්දෙනවා, මේක මෙහෙම වෙනවා, මේක විග්‍රහ කරන්න පුළුවන් කීයෙන් කී දෙනාට. මේ මෙතනදි තමයි අපි බුද්ධිමත් වෙන්න ඕනේ. මේ විශ්වයේ ධම හදාරනවා කියන්නේ මෙන්න මේක. කිසිදු ආගමකට ඇදහිල්ලකට කොටු නොවීම. මේ තුලින් තමයි ලෝකේ යථා ස්වභාවය දකින්න පුළුවන්. සියලුම ශාස්ත්‍රවරුන් දේශනා කරේ මේක. නමුත් යම් කලින් කලට මේ ශාස්ත්‍රවරුන්ගේ දේශනාවන් වලට විවිධ කොටස් එක්කහුව වෙලා එක්ක විකෘති කරලා වැදගත් කොටස් ඉවත් කරලා බහු භූතයක් බවට පත් කරලා තියෙනවා. නමුත් කිසිවෙකුට වෙනස් කරන්න බැරුණේ මේ විශ්වයේ තියෙන ධර්ම විතරයි. මොකද විශ්වයේ ධර්මයට ශාස්ත්‍රවරයෙක් නැහැ. ශාස්ත්‍රවරයෙක් කරන්නේ විශ්වයේ ධර්ම මිනිස්සුන්ට තේරුම් ගත හැකි ආකාරයට විග්‍රහ කර දීම. එච්චරයි. ඒක බුදුන් වහන්සේ කරත්, ජේසුන් කරත්, අල්ලා දෙවියන් කරත්, කවුරු කරත් විශ්වයේ ක්‍රියාත්මක වන්නා වූ න්‍යායන් මිනිසුන්ට හඳුනා ගන්න, වටහා ගන්න පුළුවන් වෙන විදිහට විග්‍රහ කරලා නාමකරණය කරලා දෙනවා. කර්ම පරිසම්දෙන විදිහ මෙන්න මෙහෙම. දිට්ඨ ධම්ම වේදිනීය කර්ම, අපරාපරි වේදිනීය කර්ම, මෙහෙම කියලා තව ආගමක තව විදිහකට තව එකක තව විදිහකට කියනවා. දෙවියන් වහන්සේ කැඳවාගත්ත වෙන්න පුළුවන්. ඒ යම් පාපයක් මිනිස්සයා ගෙවනවනම් ඒ ජේසුතුමන් හරි කවුරුන් හරි මැදිහත් වෙලා ඒ මිනිසයා මිය ගියන් පස්සේ එයාව සුගතිගාමී කරගත්ත වෙන්න පුළුවන්. අපිට වැඩක් නැහැනේ. ඒක අල්ලා කරත් ජේසුතුමන් කරත් වෙන කවුරු කරත් අපිට වැඩක් නැහැ. වාද හදා ගන්න ඕනේ නැහැ. අපි කල යුතු දේ මොකද්ද? මේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියන එක හඳුනාගෙන අපි ඒ වයින් රැකෙන්න සහ
එවැනි අකල් මරණ ආදිය සිද්ධ නොවීමට අපේ තියෙන ශක්තිය වර්ධනය කර ගැනීම. මේක හරි සරලයි. මහා ලොකුට හිතන්න දෙයක් නෑ මේක තුල. ඒතර මම කිව්වාගේ දැන් එහෙම ගහෙන් ගෙඩියක් ඔලුවට වැටිලා කෙනෙක් මැරෙනවා. මරුණන් පස්සේ බෞද්ධ පිරිස කියන කර්මය පෙර කර්මයක් පරිසම් දුන්නා. ඒතර බුද්ධ දේශනාවේ මරණය වන්නා වූ ආකාරයන් පැහැදිලි කරලා තියෙනවා. හතරක්ද පහක්ද මම හිතන්නේ තියෙනවා. කර්මය තිබියදී ආයුෂ ඉවරලා මරනවා. ආයුෂ තියදී කර්ම ඉවරලා මරනවා. මෙන්න මෙහෙම හඳුන්වා දීම් කරනවා. මේ සියල්ල සත්‍යයි. කිසිම තැනක බොරුවක් නෑ. මෙවෙන් බුදුවරයෙක් නොකියන්නා වූ දේවල් තියෙනවා. ඒක බුදුන්ට අදාළ දෙයක් නොවන නිසා. නමුත් මේවා ඉතා සියුම්ම ගවේෂණය කරලා බැලුවොත් මේ දණ්ඩනය මේ පාපයට දණ්ඩනය දෙන්නා වූ කෙනා කවුද? කෙනෙක්ගේ යම්කිසි කර්මයක් තියෙනවා නම් මේකට දණ්ඩනය දෙන්නා වූ කෙනා කවුද? කවුතර විද්‍යාඥයෙක් කියලා තියෙනවා every action has a reaction. හැම බලයකටම ප්‍රතිබලයක් තියෙනවා. මේ විද්‍යාඥවරයා එක්තරා ශාස්ත්‍රවරයෙක්. විද්‍යාව මගින් භෞතික විද්‍යාව මගින් එයා විශ්වය දැකලා මේ බලනකොට මේ හැමෝම කියලා තියෙන එකම දහමක්. එකම න්‍යායක්, එකම ක්‍රියාකාරීත්වයක් මේගොල්ලෝ විවිධ පැතිකඩ වලින් විග්‍රහ කරලා තියෙනවා. එහෙම නෙමෙයිද? එහෙමනම් ඔබලා කොහෙද හිර වෙලා ඉන්නේ කියලා කල්පනා කරන්න. තමාගේ ආගම තුලද? තමාගේ ආකල්ප තුලද? වටහා ගැනීම තුලද හිර වෙලා ඉන්නේ කියලා කල්පනා කරලා බලන්න. බලලා මෙතනින් එළියට එන්න. මේ පොල් ගෙඩිය ඔලුවට වැටලා වැටෙන මරුණු මිනිස්සයා කර්මයේ පරිසම් දීලා මලයි කියමු. මේ දණ්ඩනය දුන්නේ කවුද? එතකොට දණ්ඩනය දුන්න කෙනෙක් නෑ. කර්මය දුන්න. කර්මය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සියලුම මේ ඉන්න ජීවීන්ට කර්මය පොදුයි. එතකොට ඒවෙන් සමහර අයට කර්ම පරිසම් දෙන්නත් පුළුවන්. අස්තිර නෑ. ඒතර මේ පාපය මේ මිනිස්සයා කළ පාපයට දණ්ඩනයක් අපි උදාහරණයක් ගමු. දුර්ගමයන්ට දෙන්න බෑද? දෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ දුර්ගමයන් කියන්නේ මේ විශ්වයේ තියෙන ක්‍රියාකාරී ශක්තියක්. දණ්ඩනය සඳහාම නිර්මාණය වුණු බීජයක්. දණ්ඩනය සඳහාම මාරණය සඳහාම එවැනි අය ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. ඇයි ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ? මේ පුද්ගලයා තුළ පාපයක් තියෙනවා. මෙයාට දඬුවම් කළ යුතුයි. ඒකක්. නැත්නම් කවුරු නෝ ගිහලා හදිහුනියමක් විනයක් කරනවා. මේ වෙලාවටත් ඒ යක්ෂයෝ බලාගෙන ඉන්නවා මෙයාගේ දුර්වල අවස්ථාවක් එනකම්. සමහරට දුර්වල අවස්ථාවක් එන්න ඕනෙත් නැහැ. යක්ෂයාගේ බලය ප්‍රබල නම් මෙයාට කර්මයේ තිබුණත් ආයුෂ තිබුණත් මරන්න පුළුවන්. අකල් මරණ. මෙහෙම නෙමෙයි මේව වෙන්නේ. මේව වෙන්නේ මෙහෙම. එතකොට මේ විශ්වයේ ක්‍රියාකාරී ශක්තියින් තමයි මේ යක්ෂ, പ്രേත, අසුර මේ අය. මාර යම මේ ඔක්කොම. මේගොල්ලන්ට පව් පිරෙනවද? පව් පිරෙනවා.
වරි සඳහන් වෙලා තියෙනවා දහමක මේගොල්ලන්ට පව් කියලා. මේ විශ්වයේ න්‍යායන් විශ්වයේ ක්‍රියාත්මක ශක්තියින් වලට අනුරූප වූ ශක්තියින් දණ්ඩනයට අනුරූප වූ ශක්තියින් මේ කාරණා හුඟක් ගැඹුරුයි. කෙනෙකුට ලේසින් තේරුම් ගන්න බෑ. නමුත් මම උපරිම මේක ලිහිල් කළා මේ කිව්වේ. සමහර දේවල් තියෙනවා කොච්චර කිව්වත් කෙනෙකුට තේරුම් යන්නේ නැහැ. තමා විසින් අවබෝධ කරගන්න ඕනේ. මේ කිව්ව ටිකත් ඒ වගේ. මට පුළුවන් උපරිම ලිහිල් විදිහට තමයි මම මේක කිව්වේ. නමුත් මේක හරියට ග්‍රහණය කරගන්න මේ තුල කිමි දෙන්නම ඕනේ. නැතුව මේක අහලා ඔළුවට ගන්න බෑ. නමුත් මේක අවබෝධ කරගන්න පුළුවන් පිරිස් ඉන්නවා. ඒගොල්ලෝ යම් ධානය වඩලා යම් සමාධි තලවල ඉන්න යෝගී අය හෝ නැත්නම් යම් බුද්ධිමත් පිරිස් මේක අහන මේගොල්ලන්ට මේක ඇහුව ගමන් තේරෙනවා මොකද්ද මේ කියලා. ඒ විග්‍රහ කරනකොට ඒගොල්ලන්ට මේක පැටවුන ලියා ගන්න බෑ. නමුත් කියනකොට තේරෙනවා මෙන්න මේකයි. ස්වයං අවබෝධය තියෙනවා ඒගොල්ලන්ට. හැබැයි අවබෝධය ඒගොල්ලන්ට බෑ තව කෙනෙකුට දෙන්න. ඒ මොකද? ග්‍රාහකයා ඒකට සූදානම් වෙන්න ඕනේ. හැම දෙයකම එහෙම. බුදුන් වහන්සේ ලෝකේ පහළලා හිටියත් බුදුන් වහන්සේට බෑ හැමෝම නිවන් දක්කන්න. හැමෝටම ධර්ම අවබෝධය දෙන්න බෑ. ඒකට පූර්ව සූදානමක් තියෙන්න ඕනේ. සුනීත සෝපාක වගේ අය ළඟට බුදුන් වහන්සේ ළඟටම වැඩි ඒ අයව රහත් භාවයට පත් කරේ ඒගොල්ලන්ගේ සුදුසුකම් තියෙන නිසා. නැත්තම් වෙන රාජ කුමාරවරු ළඟට යන්න තිබුණේ ගියේ නෑනේ. දන්නවා ගිහිල්ලා වැඩක් නෑ කියලා. ඒ වගේ මේ බුදුන් වහන්සේටත් මේ ලෝකේ හාස්කම් කරන්න බෑ. මිනි මේ කෙනෙකුට නොතේරෙන එකට තේරවන්න එහෙම කරන්න බෑ. නමුත් මාර්ග කියන්න පුළුවන්. කෙලස් ඉවත් කළා ධර්ම මාර්ගයට ඇවිල්ලා මේක අවබෝධය ඒ බුදුන් වහන්සේගේ තියරියත් ඒකම තමයි. මේ කාගේ තියරිය ඒක? ඔබට නිවන් දකින්න ඕන නම් සසර නිමා කරන්න ඕන නම් මේ මාවතට එන්න. නමුත් සුනීත සෝපාකල වගේ අය ජීවිතේ හැම දුක්ඛම් කටළු සියල්ලම විඳලා පූර්ව ජන්මයන්හි ඉඳලා යම් හුරු පුරුදු කරගෙන ජීවත් වෙනවාට ජීවත් වෙමින් නිවන කොතනද මේ සනසුම කොතනද කියලා හොය හිටිය අය. අඟුලිමාලත් එහෙම. අන්තිම කාලේ මහත් කලකිරීමෙන් එයා හිටියේ. මේ ලෝකේ තියෙන කිසිම දෙයකින් එයාට වැඩක් උන්නේ නැහැ. එයාට ඕනේ ශුන්‍යත්වයට යන්න. අන්න ඒ නිසායි බුදුන් වහන්සේ අඟුලිමාල ළඟට සුනීත සෝපාක ළඟට ගියේ. මොකද මේ මනස් තුල අල්ලා ගැනීමක් නැහැ. මැරෙනවා නම් හොඳයි කියලා හිතාගෙන ඉන්න අය. එවැනි අයට ශුන්‍යත්වයේ මාර්ගයට ඉතාම ඉක්මනින් යන්න පුළුවන්. ඒක දන්නවා. ඒකයි එවැනි අය ළඟට ගියේ. මෙන්න මේ වගේ මෙවන් ශක්තියින් මේ විශ්වයේ පවතිනවා. මෙවන් ක්‍රියාකාරී ශක්තියින් විශ්වයේ පවතිනවා. මේ හැම ශක්තියක්ම ක්‍රියාත්මක වෙන්නේ මේ පංච මහා භූතයන් ආශ්‍රය කරගෙන. එතකොට යම් කෙනෙක් මේ පංච මහා භූතයන් තම පාලනයට ගත්තද? තමන්ට අවනත කරගත්තද? එයාට බැරි වේද මේ කර්ම වෙනස් කරන්න? පුළුවන්. එයාට පුළුවන් ක්‍රියාවලිය වෙනස් කරන්න. ඒක තමයි සමහර අයගේ කේන්දරවල දිනවා මේක මැරිලා ඉන්න ඕනේ මේ වෙනකොට. එළොන්ට මැරිලා නැහැ. එතකොට කියනවා මේක බුදුදහම අනුව මෙන්න මේක මෙහෙමයි.
මෙයාගේ ආයුෂ ඉවරුණාට කර්මයේ තියෙනවා ඒකයි ඉන්නේ. නැත්නම් කියනවා කර්මයේ ඉවරුණාට ආයුෂ තියෙනවා ඒකයි ඉන්නේ මොන හරි කියන්න පුළුවන්. මේකක් අබ්බරු නෙමෙයි. මේ ගණනියන් ඔක්කොම හරි. නමුත් අපිට වටිනාම කොටස මිනිසුන්ට ගිලිහෙන කොටස මිනිසුන් හොයන්නේ නැති කොටස තමයි යෝගීන් ඍෂිවරුන් හොයන්නේ. ඒගොල්ලෝ තමයි මෙන්න මේ කොටස් හොයන්නේ. ඒගොල්ලෝ මේක අල්ලගන්නවා. අල්ලගෙන ඒගොල්ලන්ට කැමති විදිහට මේ විශ්වය පිණුම් ගන්නවා ඒගොල්ලෝ. ඒකයි කරන්නේ. මොකද ඒ සියලු න්‍යායන් රහස් ඒගොල්ලෝ දන්නවා. මෙතනදී අපි තර්ක දාලා වැඩක් නෑ කවුරුවත්. ඒ හිටියත් කල්ප ගානක් හිටියත් අනිත්‍ය දුක්ඛේ අනාත්මේනේ කියලා නිකන් එහෙම කටකඩිච්ච කතා කියන්න අවශ්‍යතාවයක් නෑ. මොකද ශුන්‍යත්වයේ මාර්ගයේ යන අයයි මේ අයයි අතර ගැටුම් ඇති කරගන්න ඕනේ නෑ. මොකද විශේෂයෙන්ම ශුන්‍යත්වයේ මාර්ගයේ යන අය ඉන්නවනේ නිවන් පිණිස යන අය ඉන්නවනේ කවදාවත් තව කෙනෙක් එක්ක ගැටෙන්නේ නෑ මේවත් එක්ක. මොකද ඒගොල්ලන්ට මේව ගවේෂණයක් වැඩක් නෑ. මේ කිසිම දෙයක් ඒගොල්ලන්ට වැඩක් නෑ. බුදුන් වහන්සේ උනත් කිව්වා යම් තැන්වලදී මගේ මේ අතේ තියෙන කොළ මිටේ ප්‍රමාණය විතරයි මම දේශනා කළේ. නමුත් මේ වනාන්තරයේ තියෙන වැඩිච්ච කොළ ප්‍රමාණයට මම දේවල් දන්නවා. ඒ කිව්වේ නැත්තේ ඒකයි. කියලා වැඩක් නෑ. මොකද ඒක ශුන්‍යත්වයට යන නිර්වාණ මාර්ගයෙන් නෙවෙයි හින්දා. නිර්වාණ මාර්ගයට යන්නව කොටස මේ අතේ තියෙන කොළ ටික විතරයි. තරම් ප්‍රමාණය විතරයි. මේ ටික කරගෙන යන්න. එතනදී ඒ ශාස්ත්‍රූවරයන් වහන්සේ එහෙම දෙයක් කිව්වනම් අද මේ මිනිසුන්ට මේක අවබෝධ කරගන්න බෑ. ඒක අවබෝධ කරගන්නේ නැහැ. ඒක පිළිගන්නෙත් නැහැ. අතන නතර වෙලා ඉවිල්ලා මේ පැත්තේ ඉන්නේ උන්ට බයිනෝ. ඕනේ අරකයි මේකයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ කිය අතන එකතන පල් වෙවි ඉන්නේ. ඉතින් එහෙමනම් දෙජිනී කියලා ඉතින් ඵලයන් ලොකු යන ශුන්‍යත්වයකට යන්න බැරි යකට පියාගෙන. යන්නේ නැහැ. යන්නත් බෑ. මේ මහා වාචාල කතාව. ඒ නිසා මෙන්න මේ ටික හොඳින් අවබෝධ කරගන්න මේවට තියෙන කෙටි මාවත් ඔය දෙවියන් හා ඒකාත්මික වීම දෙවියන්ගේ පූර්ණ බල ශක්තියෙන් ලබා ගැනීම ඒ තුලින් විශ්වයේ තිබෙනා වූ ශක්තියින් එකින් එක දිනා ගැනීම. තවත් දෙයක් තියෙනවා යෝගිනිසෙන් දේවාත්ම හරහා නොගොස් තමන්ගේ තියෙන සමාධි සමත භාවනාවන් නැත්නම් යම් යෝග උපක්‍රම යෝග භාවනාවන් ක්‍රියා යෝගයන් මේ ආදී විවිධ යෝග උපයෝගී කරගෙන ඒවා වර්ධනය කරගෙන ඒ තුලින් විශ්වයේ ශක්තිය දිනාගෙන ඉදිරියට ගමන් කිරීම. මේ වගේ මාර්ග කිහිපයක් මේ තුල තියෙනවා. මං හිතනවා මේ කසුන් මහත්මයාට ආපු ගැටලුවට සාර්ථක පිළිතුරක් ලැබෙන්න ඇති කියලා. ඒ නිසා එහෙම දේවාත්මයක බල ලැබුවයි කියලා එහෙම නොවීමේ හැකියාවක් නැහැ. එහෙම තියෙන්න පුළුවන්. නමුත් ඊටම දුර්ලභයි. මේ පිළිබඳ යම් ගැටලු මොන හරි තියෙනවා නම් මම හිතන්නේ ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. නමුත් කිසිම විටක යම් කෙනෙක් දේවාත්මික ශක්තියක් හෝ ඍෂිවරයෙක් දක්වා ගිල්ලෝ සිද්ධවරයෙක් දක්වා ගිල්ලෝ අයුක්ත සහගත දේවල් කරනවා නම් යම් මහා පාපයන් සිද්ධ කරනවා නම් සැඟවී හෝ කරනවා නම් එයාගේ වේද දැනුම එයාගේ තියෙන ශක්තිය භාවිතා කරමින් මේ උගුල් වලින් රිංග විශ්වයේ සෙල්ලම් දානවා නම් වැඩි කල්ලේ සෙල්ලම් දාන්නත් බෑ. දක්ෂයෙක් වෙන්න පුළුවන්. හැබැයි යාට තෙලි දක්ෂ තමයි විශ්වයේ ඉන්න. කොයිලාකාරි එයාට වර්ධිනවා. ඉන්න අයුක්ති සහගත දේවල් මේ ලෝකේ පැවැත්මක් නැහැ. කවදා හෝ ඒක අහු වෙනවා කොටු වෙනවා. එදාට ඒවට උත්තර බඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාරණා මතක් කරගෙන තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ඉදිරියට වර්ධනය කරගන්න කියලා මේ උපදෙස් ටික ඕගලන්ට වැදගත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.